අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මහර රැඳවියන් සිව්දෙනාගේ සිරු භූමදානයට ඥාතීන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ. වෙඩිබැදීමෙන් එම රැඳවියන් මියගොස් ඇති බව හෙළිවේ. සංක්ෂිප්ත වාර්තාවක් ලබා දීලා තියෙන්නේ. ඒවා ගිනි අවි වලින් වෙච්ච තුවාල කියන එක මරණයට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලය දක්වා තිබෙනවා. අනුරාධපුර පාදිනී මාර්ගයේ සිදුවූ අනතුරකින් මවක් සහ දරුවෙක් මරුට 8 දිනක අත්අඩංගුවට පලා ගිය රේදුරු සොයා මෙහෙයුම්. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 34,000ක් මවයි. අදත් ආසාදිතයන් 326ක්. තවත් කොවිඩ් මරණ 3ක්. මියගේ සංඛ්‍යාව 157 දක්වා ඉහළට. වැලිසරින් පැනගිය කොවිඩ් ආසාදිතයා මරදානෙන් සොයාගැනේ. උත්සව සමයේ සහන පොලියට සෑම පවුලකටම රජයෙන් ණයක්. උතුර දකුණ ගැටෙන LPL අවසන් සටන ඇරඹේ. මහර බන්ධනාගාරයේ ගැටුමින් මියගිය රැඳවියන් සිව්දෙනෙකුගේ සිරුරු බොහොමදානයට ඥාතීන් කළ ඉල්ලීම වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අධිකරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේ අදාළ සිරුරු අද සහ හෙට ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙසයි. මේ අතර මහර බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් සිව්දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරවලින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයිද විද්වත් කමිටුව අද අධිකරණයට දැනුම් දුන්නා. පසුගිය නොවැම්බර් මාස 29 වෙනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී තිබුණේ මෙම මරණවලට මූලික හේතුව වෙඩි වැදීම බවයි. ඒ අනුව අදාළ මරණ ආදාහනය කිරීමෙන් තොරව භූම දහනය කිරීමට අවසර ලබා දෙන ලෙසට මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත් කිරීමට වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව අද කැඳවනු ලැබුවා. එහිදී එම සිද්ධියෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇතුළත් රහසිගත වාර්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පුද්ගල බහුවිධ විශේෂඥ කමිටුව විසින් අද වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළා. එහිදී මහර බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් සිව් දෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි ප්‍රහාර වලින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇතැයිද විද්වත් කමිටුව අද අධිකරණයට දැනුම් දුන්නා. රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ රැඳවියන් සිව් දෙනාගේ මළ සිරුරු ආදාහනය කිරීමකින් තොරව භූම දහනය කිරීම සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත බහර දෙන ලෙසයි. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊට දැඩි විරෝධය පළ කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම මෘතදේහ 4 COVID-19 ආසාදිත ඒවා බැවින් එම මෘතදේහ නොපමාව ආදාහනය කළ යුතු බවටයි. අදාළ මළ සිරුරු භූම දානය කිරීම සමාජයට හානි කර විය හැකි බවත් සඳහන් කළ නීතිඥවරිය පෙන්වා දුන්නේ IDH රෝහලේ පවතින පහසුකම් අනුව අදාළ මෘතදේහ තවදුරටත් රඳවා තබා ගැනීම ගැටලු සහගත බවයි. එමෙන්ම ඒවා භූම දහනය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ක්‍රමවේදයක් සකස් කර නොමැති බැවින් එම මෘතදේහ නියමිත උෂ්ණත්වය යටතේ ආදාහනය කළ යුතු බවට නියෝගයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ වත්තල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ දැනට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ මෘතදේහ 4 තවදුරටත් අපරාධ විමර්ශනය සඳහා රඳවා ගැනීම අවශ්‍ය නොවන බැවින් ඒවා රජයේ වියදමින් ආදාහනය කරන ලෙසටයි. නැවත නැවතත් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සමාජයේ අනෙකුත් මහජනතාවට වෙන අහිතකර බලපෑම සැලකිල්ලටගෙන මේ භූම දානය නොකර ආදාහන කටයුතු කිරීමට නියෝගයක් තමයි මා ඉල්ලා සිටියේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කරන ලද විශේෂඥ මණ්ඩලය පැහැදිලිවම දක්වා තිබුණා. ඔවුන් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන වලට අවශ්‍ය සියලුම සාම්පල් ලබාගෙන තිබෙනවා. එම නිසා මෙය නැවත ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති තත්වයක් තමයි ඔවුන් සඳහන් කරලා තිබුණේ. මේ අතර මියගිය රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්ද අද අධිකරණ භූමියට පැමිණ සිටි අතර ඔවුන් මෙලෙස අදහස් පළ කළා. මීට කලින් කිව්වේ වෙඩි තිබ්බේ නැහැ මොනවාද පෙති වගේ බිල මැරලා කියලා. ඒත් අද උසාවිදි තීරණය කළා ඒක වෙඩි ඇදීමකින් තමයි මිය ගිහින් තියෙන්නේ කියලා. අපි කියන්නේ සාධාරණ කිෂ්ඨ කරන්න කියලා. ඉතාමත් පැහැදිලිව එහි සඳහන් වෙනවා දැනට ඉදිරිපත් වෙලා තියෙන මේ මරණ 4ට මරණ ඇතිවීමට ප්‍රධාන හේතුව වෙඩි තැබීමක් කියන එක. ඒක ගැන ඇත්තටම මුල් අවස්ථාවේ දිගින් දිගටම කරුණු යටපත් කරන තත්ත්වයක් තමයි අපි දැක්කේ. ඒවට විඩිවැඩීමක් සිදුවලා තිබුණාද ඒ වාර්තාවල සඳහන් වුණාද? මෙම විශේෂඥ මණ්ඩලය පත් කරන්න කියලා ඉල්ලීම කළෙත් ගරු නීතිපතිතුමා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ තමයි ඒ ඉල්ලීම සිදු කළේ. ඒ අවස්ථාවේදීත් අපි සත්‍ය ඒ ආකාරයෙන්ම ගරු අධිකරණයට සැලකර සිටියා මුල් අවස්ථාවේ. අද දින මා වෙතත් එම මරණයට හේතුව දක්වන වාර්තා ලැබුණා වෛද්‍යවරුන්ගෙන්. මා මුල් අවස්ථාවේදීම සඳහන් කර සිටියා මරණයට හේතුව ගිනි අවි වලින් නිකුත් වෙච්ච ප්‍රහාරයන් කියලා.
වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගිය COVID-19 ආසාදිතයා අද පස්වරුවේ කොළඹ මරදාන ප්‍රදේශයේදී සොයා ගැනුණා. පොලිසිය පැවසුවේ ඔහු සොයා ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. මේ අතර අද දිනේ ආසාදිතයින් 326 දෙනෙක් වාර්තා වූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 34447ක්. COVID-19 ආසාදිත මරණ 3ක්ද අද වාර්තා වුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද වාර්තා කළ COVID-19 ආසාදිත මරණ 3ම සිදු ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ 14 පදිංචිව සිටි 60 අවුරුදු කාන්තාවක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේදී මිය ගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයක්. කොළඹ 15 පදිංචිව සිටි 85 අවුරුදු පුද්ගලයෙක් සිය නිවසේදීම මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ COVID නියුමෝනියා තත්ත්වය මරණයට හේතු වී ඇති බවයි. කොළඹ 15 මට්ටක්කුලියේ පදිංචිව සිටි 84 අවුරුදු පුද්ගලයෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයක්. COVID-19 වැළඳීම හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. මෙහිදී පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන විරෝධතාව විසුරුවා හැරීමට පියවර ගත් අතර එහිදී විරෝධතාකරුවන් ඊට විරෝධය පළ කළා. ඒ අනුව මහජනට අවහිරයක් නොකරමින් එනම් මහජනගේ සෞඛ්‍යයට හෝ ආරක්ෂා අවහිරයක් නොකරමින් වහාම මෙයා අවසන් කිරීමට නියෝග කරමි. දැන් පොලිසියට අපි ලියුමක් දුන්නා. ඒක අපි රිජෙක්ට් කරලා එහෙම ලියුම දුන්න මටනේ. හරි සර්. එහෙමයි. පිළිගන්න සාධක ලියුම දුන්නා කියලා ලියුම දුන්න කියලා හරියට නෑ. ලියුම ඔය සිද්ධ බලයේ තියෙන සුප්‍රීම කෝට් එකේ. මේ අතර COVID-19 හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා මාලදිවෙන් රජයෙන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. මාලදිවයින් රජය එකඟතාවය පළ කරලා තියෙන ওই දේහයන් මිහිදාන් කරන්න. මොකද මෙහි තාක්ෂණ කමිටුව කියලා තියෙනවා භූමදානය තුල යම්කිසි ගැටලුවක් මතුවෙන්න පුළුවන් කියලා. ඒකට මේ තාක්ෂණ කමිටුව නැවත ගෙනල්ලා ඒක ඒ ගැන රිවිව් එකක් කරනවා. එතකන් මාලදිවයින් රජය ඉල්ලීමක් කරලා තියෙනවා මේ රටේ නිසා මම හිතන්නේ ඉදිරියට ඒ කටයුතු කෙරේ. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයන් 643 දෙනාගෙන් 21 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඒ අතරින් 554 දෙනෙකු පෑලියගොඩ COVID-19 පොකුරෙන් වාර්තා වී ඇති අතර 68 දෙනෙකු වාර්තා වී ඇත්තේ බන්ධනාගාර ආශ්‍රිතවයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 309 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14857ක්. වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි COVID-19 ආසාදිතයෙකු ඊයේ සවස පලා ගොස් තිබුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු බවයි. කෙසේ වෙතත් අදාළ COVID-19 ආසාදිත පුද්ගලයා කොළඹ මරදාන ප්‍රදේශයෙන් අද පසුරුවේ සොයා ගැනුණා. මෙම පුද්ගලයා ඊයේ සවස 3:30ට පමණ රෝහලෙන් පැන යාමත් සමග මහභාගී පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරා. එහිදී අනාවරණය වුණා මොහුගේ ව්‍යාජ ලිපිනයක් රෝහල වෙත ලබා දී ඇති බව. ඒ අනුව කණ්ඩව විශේෂ කණ්ඩායම් විමර්ශන සිදු කළා. ඒ අනුව මේ පුද්ගලයා අද සවස 1:30ට පමණ මරදාන ප්‍රදේශයේ වෙනත් ලිපිනයක පදිංචිව සිටියේදී අත්අඩංගුවට ගැනීම සඳහා මොහු කොවිඩ් රෝගී ආසාදිත පුද්ගලයෙක් නිසා නැවත ආරක්ෂක විධි අනුගමනය කරමින් පොලිස් ආරක්ෂාව ලබා දෙමින් නැවත එම රෝහලට ඔහු බාර කරනු ලැබ. මෙහිදී අපිට තවත් කාරණයක් අනාවරණය වෙනවා මේ ආකාරයට ව්‍යාජ නම් ලබා දෙන බවට. යම්කිසි කෙනෙක් ව්‍යාජ නමක් ඒ වගේම ව්‍යාජ ලිපිනයක් ලබා දීලා පෝර්මයක් පුරවනවා නම් ඔහු කූට ලේඛනයක් සකස් කරනවා. ඒ වගේම රජයේ නිලධාරියෙකුට අසත්‍ය තොරතුරු සැපයීමක් සිදු කරනවා. මෙවැනි වැරදි සිදු කරන අයට නඩු පැවරීමේදී අවුරුදු 3ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට නියම කිරීමේ හැකියාවක් තියෙනවා. මේ අතර ඊ රාත්‍රී පානදුර තොටවත්ත ප්‍රදේශය හා මොනරාගල බඩල් කුඹුර අලුපොත යන ප්‍රදේශ උදකලා කිරීමට පියවර ගත්තා. මොනරාගල බඩල් කුඹුර සහ අලුපොත යන ප්‍රදේශවල අද ආරක්ෂාව තර කර තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මේ වන විට එම ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතයන් 24 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි. 2020 වර්ෂයේ අපිට උත්සව සමයන් සියල්ලක්ම වගේ රිසිසේ පවත්වා ගැනීමට අපිට හැකියාවක් ලැබුණේ නැහැ. ඉදිරි සතිය දෙකක් ඇතුළත පැමිණෙන නත්තල් උත්සවය නැත්නම් වසර අවසානයේ සඳහා සාමාන්‍ය කරනු ලබන උත්සව සියල්ලක්ම පෙර වසරවල් වලදී පරිදි ක්‍රියා කිරීමට කිසිසේත් හැකියාවක් නැහැ. ජනතාව හැසිරෙන ආකාරයට තමයි කොවිඩ් වසංගතය පැතිර යනවද නැත්නම් තුරන් කිරීමට හැකියාව ලැබෙන්නේ.
ඔබගේ ඒ උත්සවය සමරන්න අවස්ථාවක් මම හිතන්නේ ලැබෙයි. බොහෝ අය බලාපොරොත්තු වෙන ආකාරයෙන් අද පෙර සිට කීමට හැකියාවක් නැහැ. නිර්දාන ඇඳරි නීතිය යෙදවීමටත් හුදකලා කිරීමටවත් අලුතින් මේ සම්බන්ධවම යෙදවීමට විශේෂ බලාපොරොත්තුවක් නැහැ. නමුත් කෙසේ වෙතත් 22 වෙනිදා 23 වෙනිදා වන විට රටේ තිබෙන කොයි තත්ත්වය අනුව ගත යුතු තීරණ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජ විසින් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. පොළොන්නරුව මනම්පිටිය සිංහල විද්‍යාලයේ විදුහල්පතිවරයාට COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම පාසල తాවකාලිකව වසා දැමුණා. හංගල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරිනියකට COVID-19 ආසාදනය වී තිබෙනවා. එම නිලධාරිනිය ගැබිනි කාන්තාවක් වන අතර ඇය අද කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට ගිය අවස්ථාවේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. රත්නපුර ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙනුණා. ඒ ගොඩිගම, කුඩුගල්වත්ත සහ ගල්ලැන්ද ප්‍රදේශවලින්. අපවාර්තාකරු පැවසුවේ ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙනුණු ගොඩිගම ප්‍රදේශයේ රේල් පාර පෙදෙසට සංචාරණ සීමා පනවා ඇති බවයි. ඈලියගොඩ ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙනුණා. ඔවුන් අතර දිවුරුම් පිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ආශ්‍රිතයන්, අවිසාවේල අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත සේවකයන් සහ මීට පෙර හඳුනාගත් මැණික් ව්‍යාපාරිකයෙකුගේ ආශ්‍රිතයන් 2 දෙනෙකුද වනවා. බේරුවල දුම්රිය ස්ථානයේද අද තාවකාලිකව වසා දැමුණේ එහි සේවකයෙකු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවයි. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරිනියකගේ සමීප ඥාතියෙකු COVID-19 ආසාදිත බවට හඳුනා ගැනීමත් සමග මෙම කාර්යාලයේ අංශ කිහිපයක් අද තාවකාලිකව වසා දැමුණා. මස්කෙලිය ග්ලෙනු ජීවතුයායේ අඹුසැම යුවලකටද COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ මීට පෙර ඔවුන්ගේ දේනය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන අතර ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණවලදී මෙම යුවල ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උත්සවයක් පැවැත් වූ මඩකලපුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු එම උත්සවයට සහභාගී වූ පෞද්ගලික ආයතනයක 46 දෙනෙකු ගෘහස්ස නිරෝධායනයට යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම සමාජය තුලින් රෝගීන් හම්බ වෙනවා. ඒක අසාමාන්‍ය ඉහළ මට්ටමකින් දැන් අර මුලින් අවදානම් තිබිච්ච නැති තැන්වලත් දැන් අවදානම් මතුවෙමින් තියෙනවා. ඊයේ පෙරේද වෙනකම්ම අපි කතා කළා ලංකාවේ සමස්ත රෝගීන්ගෙන් 80%ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. දැන් එක්වරම ඒක 69ට අඩු වෙලා තියෙනවා. කියන්නේ බස්නාහිර පළාත හොඳ වෙනවා කියලා අපිට එක පැත්තකින් ඕනනම් කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බැරෑරුම් පණිවිඩය තමයි බස්නාහිරෙන් පිටතට මේ රෝගය ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙනවායි කියන කාරණා. අතිගරු ජනාධිපතිතුමා සතියකට 3 වතාවක් විතර ගෙනල්ලා කතා කරලා අවශ්‍ය තීන්දුව తీරන ගන්න නිසා තවම අපිට හැකියාව තියෙනවා මේ රෝහල් තුල පොසිටිව් වෙන අයව රඳවගෙන අවශ්‍ය ප්‍රතිකාර කරන්න. දැන් අදත් එතුමා උපදෙස් දුන්නේ තව අවශ්‍ය නම් පුළුවන් නම් හෝටල් හරි කුලියට අරගෙන විශේෂයෙන්ම PCR පොසිටිව් වෙන කිසිම රෝග ලක්ෂණයක් නැති අයව එතන නවත්තගෙන අවශ්‍ය කරන රැක බලා ගැනීම කරන්න කියලා. ඉතින් තවම අපිට හැකියාව තියෙනවා. තවම ICU කැපැසිටි එක තියෙනවා. තවම අපි මූලිකත්වය දෙන්නේ වැළැක්වීමට. පොසිටිව් අයව හඳුනාගෙන ඔවුන්ගේ ආශ්‍රිතයන් අපි නිරෝධායනය කළ ඒ සමාජයට අනේක අවම කරන එක තමයි තවම අපේ ප්‍රධානම ක්‍රමවේදය. COVID-19 ආසාදිතයන් 785 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 25652ක්. මේ අතර COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් වූ අවස්ථාවේදී ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබා දිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් COVID ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීමට මෙහිදී තීරණය කෙරුණා. COVID-19 ආසාදිතයන් හමුවීමත් සමග තාවකාලිකව වසා දැමුණු පෑලියගොඩ මත්ස්‍යවේලෙන් සංකීර්ණය දින 55කට පසුව අද අලුයම යළි විවෘත කෙරුණා. අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගයේ පදික මාරුවක් මත දී සිදු වූ රියානතුරකින් මවක සහ ඇයගේ අවුරුදු 3.5ක පුතු මිය ගොස් තිබෙනවා. අනතුරු සම්බන්ධයෙන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරීක්ෂාකාරී රියදුරන් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අනුරාධපුර පාදිනිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේ දේවාල හන්දියේදී මවක සහ ඇයගේ කුඩා පුතු කැබ්රතයක ගැටි ඊයේ සවස 6:30ට පමණ මේ අනතුරු සිදුව තිබුණා. අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ 32 හැවිරිදි මව සහ ඇගේ අවුරුදු 3.5ක් පමණ වන දරුවා මිය ගියා. අනතුරත් සමග පලා යාමට උත්සාහ කළ කැබ්‍රතේ සිටි පිරිස් ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගැනීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඔවුන් පාලනය කිරීමට පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. මේක හරියාකාරව කරන බයි. ඔයා මාව දන්නවා මාව විශ්වාස කරන ඉතින් මං කියන්නේ. ඇඟිලි සලකුණක් හරි ගන්න පුළුවන් නේ. උන් නැහැ කියන ප්‍රෙසිඩන්ට් යන්නේ. ඔව්. බෑ සුපිරි දීමක් බීලා දිනව නේද අපේ බියර් කන්න වෙලාවද? ඔව් බියර් කන්න මේ ගාලා තියෙනවා. කැබ්‍රතේ තිබී බියර් කෑන් ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන තිබෙන බවට මහව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වාර්තා කරනු ලැබුවා. එම මියගිය තැනැත්තියගේ සැමියා ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළෙකු හැටියට සේවය කරන තැනැත්තෙක් බවටත් වාර්තා වෙනවා. ඔහු ඒ අවස්ථාව වන විටත් උතුරු ප්‍රදේශයේ කඳවුරක සේවය කරමින් සිට තිබෙනවා. මේ කැබ්රතේ පැදවූ පුද්ගලයා මේ වන විට අතුරුදහන්ව තිබෙනවා. මේ කැබ්රතේ 11 දෙනෙක් ගමන් කළ බවට සාක්ෂි වලින් අනාවරණය වෙලා තිබෙනවා. රියදුරු ඇතුළු 30 දෙනෙක් මේ වන විටත් අතුරුදහන්ව තිබෙනවා. නමුත් 8 දෙනෙක් දැනට පොලිස් භාරයටගෙන තිබෙනවා. ඌ ළමයාත් එක්ක පාර අයිනේ අපි කියන හරහා බැලලා ඉපදිදලා නෙමෙයිනේ. පාර අයිනේ ඉද්දි මට හිතකයිනේ බීමතින් ඇවිල්ලා පාලනය කරගන්න බැරුව ගියාද. කොහොම හරි ඉතින් ඒ වාහනේ දිහා බලපුවාම වාහනේ ගහක වදිනවා කියලා තමයි කියන්න වෙන්නේ. ඔව්. ඒ තරම් ලොකු ඩැමේජ් එකක් නේතර මිනිස්සෙක් ඇදලා ඔහොම වාහනේ ඇද වෙන්නේ මේගොල්ලෝ මොන තරම් වේගයෙන් විදිනවද කියලා හිතන්නේ. අනිත් එක වැට තිබිච්ච දුර ඔව් මීටර් 100කට වැඩි දුරට විසිනවා. අවශ්‍ය බයිසිකල් බලිදි ගත්තේ බලන්න පේනවා ලස්සන වගේ දෙයගේ. අනතුරින් මරණයටපත් වූ මවගේ සහ දරුවාගේ දේහයන් අද සවස නිවසට රැගෙන ආවා. මේ අතර පසුගිය දිනක මොරටුව එගොඩ උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදිකරුවෙකු පදික මාරුවක් මතදී සිදු කළ අනතුරකින් දැරියන් දෙදෙනෙකුට ජීවිතය අහිමි වූ අතර ගර්භණී තත්වයෙන් පසු වූ එම දැරියන්ගේ මව මේ වන විටත් අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර අකුරණ කුඩුගල ප්‍රදේශයේදීද කැබ්‍රතයක් පාලනය කරගත නොහැකිව මාර්ගින් ඉවතට පැන මෙලෙස අනතුරකට ලක් වුණා. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කළ අතර අනතුරට හේතුව රියදුරට නින්ද යාම බවයි වාර්තා වන්නේ. ඒ වගේම රියදුරන්ටත් අපි මතක් කරන්න කැමති යම් අවස්ථාවකදී අනතුරක් සිදු වුවොත් ඒ රියදුරා අත්අඩංගුවට ගන්නවා වාහනේ පොලිසිය භාරයට ගන්නවා වගේම ඔහුගේ රිය බලපත්‍රය අවලංගු කිරීමට හෝ తాවකාලිකව අත්හිටුවීමට අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. එළඹෙන උත්සව සමයේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සෑම පවුලකටම සහන පොලියට පරිපූරක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. කාණ්ඩ 3ක් යටතේ එම මූල්‍ය පහසුකම් සැලසීමට නියමිතයි. එළඹෙන උත්සව සමයේ සෑම පවුලක් කේන්ද්‍ර කරගනිමින් කාණ්ඩ 3ක් යටතේ මෙලෙස මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මාසකට රුපියල් 50,000කට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50,000ක්ද මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000ත් 50,000ත් අතර ලබන්නන්ට රුපියල් 25,000ක ණය මුදලක් ලබා ගැනීමේ පහසුකම් මේ අනුව සල්සා තිබෙනවා. එමෙන්ම රුපියල් 25,000ට අඩු ආදායම් ලබන්නන්ට ලබාගත හැකි ණය මුදල දැක්වෙන්නේ රුපියල් 10,000ක් ලෙසයි. ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් එම ණය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. පරිපූර්ණක සහන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අපේක්ෂා කරන රාජ්‍ය සහ පෞද්ගලික දැන්ශීය සේවකයන් ඒ බව සිය ප්‍රධානීන්ට දැනුම් දිය යුතු අතර ආයතන ප්‍රධානියා අදාළ සේවකයන්ගේ සහතික කළ නාමලේඛනය සේවාසානය අසල රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා. ඒ අනුව එකී බැංකු ශාඛාව විසින් සේවකයන්ගේ බැංකු ගිණුම්වලට නියමිත මුදල බැර කිරීමට නියමිත බවත් අදාළ නිවේදනයේ සඳහන්. අදාළ ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතු අතර ඒ සඳහා අය කරන මාසික පොලිය 0.625ක් 2021 ජනවාරි සිට ඔක්තෝබර් 31 වෙනිදා දක්වා කාලය ඇතුළත අදාළ සේවකයාගේ වැටුපෙන් ණය මුදල අය කර ගැනීමට නියමිත බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ එම නිවේදනය මගින් දන්වා තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතටපත් පවුල්වල
ගැටලු නිරාකරණය කරමින් ඔවුන්ට සහන සැලසීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ප්‍රශංසා කරන බව අගරදුගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් පවසනවා. අගරදුගුරු හිමිපාණන් අද මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදී. පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයෙන් විපතටපත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අර්ලේගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සඳහා අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද සහභාගී වුණා. පාස්කු ඉරිදා ත්‍රස්ස ප්‍රහාරයෙන් විපතටපත් වූවන් වෙනුවෙන් කටුවාපිටිය ප්‍රදේශයේ ඉදිවන නිවාස 24ක ව්‍යාපෘතිය මෙතෙක් අවසන් වූ තැනින් නැවත ආරම්භ කොට කඩිනම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. මීට අමතරව දැනට ඉඩම් හිමි පුද්ගලයන් වෙනුවෙන් තවත් නිවාස 5ක් කටුවාපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට නියමිතයි. ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන් කර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නා. මෙම පිරිසට අමතරව බදුල්ල මහනුවර ඇතුළු රටපුරා විසිරී සිටින ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 11ක් වෙනුවෙන් ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරා දීමටත් මෙහිදී එකඟතාව පළ වුණා. විපතට පත් වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් ලබා දෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට කටයුතු සලස්වන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා. මීට අමතරව මුදල් අමාත්‍යාංශ ප්‍රතිපාදන යොමු කරමින් දැනට නැවතී ඇති කටුවාපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලක් වැය කරමින් ඉදිකර අවසන් කිරීමටද ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චිකඩේ දේවස්ථානය කලින් සැලසුම් කළ පරිදි නාවික හමුදාවට ප්‍රතිපාදන යොමු කර ඉදිකර අවසන් කිරීමට අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන්න ලැබුවා. පසුගිය ආණ්ඩුව කොච්චිකඩේ දේවස්ථානයේ නව සැලසුමකට අනුව ඉදිකර දෙන බව පැවසුවද එය අදාළ පරිදි අවසන් නොකළ බවටද මෙම හමුවේ හෙළිව තිබෙනවා. පසුගිය ආණ්ඩුවේ බොහෝ දේ පොරොන්දු පමණක් වුවද තමන් ඒවා සැබෑ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රහාරයෙන් පීඩාවට පත්ව ණයවාරික ගෙවාගත නොහැකි දැනට ඉල්ලීම් කළ පුද්ගලයන් වෙනුවෙන් සැලසිය හැකි ණයවාරික සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බැංකු සමග සාකච්ඡා කරන්නයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නා. අග්‍රාමාත්‍යතුමනි මම අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ ඒ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසායි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විදියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ අතිගරු ජනාධිපතිතුමාගේ මැදහත් වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදු වෙයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් ඔබතුමා කෙරෙහි තබා තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය එල්ල වී මාස 20ක් ගත වී ඇතත් එය සැලසුම් කළ මහමුලකරුවන් නීතිය හමුවට ගෙනීමට වගකිව යුත්තන් මෙතෙක් අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම සම්මේලනය අදාළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ දැනට සිදු කරන පරීක්ෂණවලට බාධාවක් සිදු නොවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරයෙන් ජීවිත 250කට වඩා අහිමි වී තවත් 100 ගණනක් සදාකාලිකව ආබාධිතව සහ දරුණු ලෙස තුවාල ලබා වින්දිතයන් බවට පත්වීම පිළිබඳව පසුගියදා පැවති ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සමුළු වාරයේදී අවධානයට යොමු වූ බව එම නිවේදනයේ දැක්වෙනවා. එහි දැක්වෙන්නේ එම බිහිසුණු ත්‍රස්ස ප්‍රහාරයට මාස 20ක් ගත වී ඇතත් එය සැලසුම් කළ මහමුලකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට වගකීම යුත්තන් අදටත් අපොහොසත් වී ඇති බවයි. ප්‍රහාරය පිළිබඳව වැදගත් තොරතුරු මේ වන විට රැස් කරගෙන ඇති බවට තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මානව වර්ගයාට එල්ල වූ මේ ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාට එරෙහිව ජාතිය ආගම පිළිබඳ නොසලකා සුදුසු පියවර ගනු ඇති බවට කතෝලික රදගුරු සම්මේලනය විශ්වාසය පළ කරනවා. එම සම්මේලනයේ සභාපති බදුල්ල රදගුරු අති උතුම් ජේ වින්ස්ටන් එස් ප්‍රනාන්දු හිමිපාණන් අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහ ශාරීරික මෙන්ම මානසික වශයෙන් පීඩාවට පත් වූ සියලු වින්දිතයින්ට යුක්තිය ඉටු කරලීම සඳහා එය අත්‍යවශ්‍ය කරුණක් බවයි. මේ අතර මහනුවර නගරයේ සංචාරයක නිරත වෙමින් අනතුරුව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් විරසේකර මහතා පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
පාස්කර් ප්‍රහාරයේ සිද්ධීන් 8ක් වුණා කියලා දන්නවා. 8 තැනක බෝම්බ පිපිරුවා. ඒතකොට සිද්ධි 8ෙම පොලිසිය විසින් මේ සිද්ධි 8ෙම විමර්ශන කටයුතු ඉවර කරලා ඒ ලිපුගනු 8ම නීතිපතිතුමාට බාර දීලා තියෙනවා. 267 දෙනෙක් අද වෙනකොට රැඳවුම් නියෝග මත සහ සාමාන්‍ය රිමාන්ඩ් බාරේ ඉන්නවා. කොමිසමක් යනවා මේකේ. ඒතකොට ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වෙනකන් නඩු දැමීම ප්‍රමාද වෙන්න ඕන. මොකද ජනාධිපති කොමිසමෙත් අලුත් සාක්ෂි මත වුණා. ඒ අලුත් සාක්ෂි මත නඩු දාන්න පුළුවන්. එතකොට එතන පොඩි පරස්පරයක් වෙන නිසා ඒ වාර්තාව එනකන් ඉන්න ඕනේ. එතකොට දෙවෙනි වාර්තාව තුන්වෙනි එක තමයි පාර්ලිමේන්තුවෙනුත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් තිබ්බ මේ සම්බන්ධයෙන්. ඒ වාර්තාවත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ තුනම එකතු කරලා අධ්‍යයනය කරලා තමයි කරන්න ඕනේ. දැනට නීතිඥවරු 12 දෙනෙක් කණ්ඩායමක් මේකට පූර්ණ කාලීනව යොදලා තියෙනවා. මමත් වෙනම විශේෂ කණ්ඩායමක් පත් කළා මේ නඩු මාර්ගය නැත්නම් මේ විමර්ශන කටයුතු කොහේ හරි හිර වෙලා තිබ්බද නැත්නම් හිරවෙන්න කවුරු හරි ක්‍රියාත් කළාද නැත්නම් ඒක හරියට තාම වෙනවද ඒ මොනවාද කියන එක බලන්න. පැටේට සමගින් අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පරීක්ෂණ සිදු කරන බව කෙසල්වත්ත පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ සමගින් දැන් රටවටින් අටට. රටවටින් අටට. අනුරාධපුර විජිතපුර පුරාවිද්‍යා නටබුන් වලට සිදුව ඇති විනාශය පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. රටේ ජනතාවට නිරෝගී සුවය හා ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී පාදස්ථානයට ඖෂධ මංජුසාවක් පූජා කිරීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙනවා. මෙම ඖෂධ මංජුසාව රට පුරා ගෙන යමින් ජනතා ආශිර්වාදයට පාත්‍ර කරන අතර අද එම ඖෂධ මංජුසාව ළඟා වූයේ කඩවත සූරියපාලුව නාගරාජ විහාරස්ථානයේ වෙතයි. මෙම සුවදර්ණී මුනිසිරිපා වන්දනා වැඩසටහන සඳහා බැතිබර මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ ස්වර්ණවාහිනියයි. ස්වර්ණවාහිනී ටිල්නාට්‍ය නරඹා රන්කාසි හිමි කරගත් ජයග්‍රාහකයන්ට හිමි රන්කාසි ස්වර්ණමහල් ශාඛාවලින් ලබා දීම සිදු කෙරුණා. ඒ අනුව කොච්චිකඩේ W රජිත, හලාවත පදිංචි WM රසිකා දමයන්ති, මාතර ලොකු පටබැඳිගේ අයෝමි, ගණේමුල්ලේ පදිංචි සුනේත්‍රා කේ දිසානායකත්, රාගම ප්‍රසාදිනී ගුණවර්ධනත් සිය රන්කාසි මෙලෙස ලබා ගත්තා. ත්‍රිකුණාමල චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයෙන් ගුවන්ගත වී තිබූ PT6 පුහුණු ගුවන් යානය අනතුරට ලක් වූ කන්තලේ සූරියපුර ජනරංජන වැව ආසන්න ස්ථානය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා. එම කණ්ඩායමට අමතරව විශේෂ අපරාධ සම්බන්ධ පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානයේ පරීක්ෂාවට ලක් කර තිබුණා. දේශීය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළඳපළට මංපෙත් විවර කරමින් මේඩ් ඉන් ශ්‍රී ලංකා සන්නාමයේ ජනගත කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මෝදුරු හෝටලයේදී සිදු කෙරුණා. මෙහිදී මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංඡනයේ ජනගත කිරීම, ගීතයේ එළිදැක්වීම හා වෙබ් පිටුව ජනගත කිරීම සිදු කෙරුණා. හීනමානයට එරෙහි සටනකුයි මේ අපි අද පටන් ගන්න. ප්‍රදේශිකත්වය බලගැන්වීමේ සටනක්. ඒ හීනමානය පරද්දලා ජාතියක් හැටියට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන පද කීපය වටා එකතු වෙන ගමනකුයි අද අපි මේ පටන් ගන්නේ. අදටත් වඩා හෙට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සන්නාමයත් එක්ක ජීවත් වෙමු. ඒ බලගන්නමු.